මාධ්‍යවේදී හිතවතුන්ගේ අවසරයි. විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවක් ඇතුළු ලැබුවේ දැන් හාල් වෙළඳ පොලේ ඇති වී තිබෙන ගැටලුව පිළිබඳව. ඒ වගේම අපේ කුෂිකර්මාන්තයට මුහුණ දී තිබෙන ඉරණම පිළිබඳව අපේ පැක්සේ ස්ථාවරය කළ යුතු දේ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේ අරමුණයි. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ කෝටි 2කට අධික ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. ඒ වගේම අපේ 18 ලක්ෂයක් වන ගොවි පවුල් ඒකකවල ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කුෂිකර්මාන්තය. මේ ආණ්ඩුව අඩුම තරමේ මෙවැනි වැදගත් ශාස්ත්‍රයක් පිළිබඳවවත් නිශ්චිත තීන්දුව ගන්න දැක්මක් සහිතව වැඩ කරන්න අසමත් වී තිබෙන බව තමයි පෙන්වුම් කරමින් තිබෙන්නේ. අනෙක් හැම භාණ්ඩයකටම වුන්ට කියන්න පුළුවන් අනෙක් බොහෝ භාණ්ඩ වලට වුන් කියනවා ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යාම. ඒක තෙල් මිල වැඩි වුණොත් වුන් කියනවා ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යාම තමයි ඒකට බලපෑම් ඇති කරේ කියලා. කිරිපිටි සහ පරිප්පු සුදුලූණු ආදී ආනනික භාණ්ඩ මිල ඉහළ ගිහුවාම කියනවා ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යාම, ඩොලරය ආගේ ඉහළ යාම අපිට පාලනය කරගන්න බෑ. ඒ හේතුව නිසා තමයි මේවා සිදු වුනේ කියලා. දැන් අපි දැනගන්න කැමති හාල් මිල ඉහළ ගියේ. ඒ අපේ රටේ නිෂ්පාදනය රුපියල් වලින් ගනුදෙනු වෙන ප්‍රධානම භාණ්ඩයක්. ඒක මිල ඉහළ ගියේ. ඒකෙන් පෙන්වු කරන්නේ මේ පාලනය කිරීම සඳහා මේ පාලකයන්ට දැක්මක් සහ වැඩපිළිවෙලක් නොමැති බව. ජනාධිපතිවරයාට ඔහුටම හරියන තකට තක කුෂිකර්ම අමාත්‍යවරයා මේ ශාස්ත්‍රයේ මුළු මනින්ම අවුල් ජාලාවක් බවට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඇඟෙනු කුෂිකර්ම අමාත්‍යවරයා කටෙනු කුෂිකර්මාන්තයේ මෙහිවීම පිළිබඳ තමයි අපිට දැන් පෙන්වුම් කරමින් තිබෙන තීන්දුව తీරන ගන්නේ මෙවැනි විශාල වියවුලක් නිර්මාණය කරේ. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙන කලින් මාධ්‍ය ආයතන විසින් ඔහු විශාල ප්‍රතිරූපයක් සහිත ප්‍රබන්ධයක් ගොඩනැගුවා. හැබැයි දැන් නේද අයිස් කන්දක් දිය වෙනවා වගේ නේද ඔහුගේ සැබෑ ස්වභාවය එළිදරව් වෙමින් පවතිනවා. ඔහුගේ පාලනයේ ස්වභාවයත් පිළිබඳව තේරුම් ගන්න තිබෙන හොඳම ශාස්ත්‍රය තමයි අද අපේ රටේ කුෂිකර්මාන්තය. විශේෂයෙන්ම හාල් මිල පාලනය වෙනුවෙන් ඔවුන් කිසිසේත්ම විද්‍යාත්මක නොවන කිසිසේත්ම තාර්කික නොවන විවිධ විසඳුම් ඉදිරිපත් කරා. එකක් මොකද්ද? මාරුවෙන් මාරුවට ගැසට් ගහන එක. නේද? මං හිතන්නේ හාල් මිල පිළිබඳව තමයි ලංකාවේ වැඩිම ගැසට් ප්‍රමාණයක් ගහන්න ඇත්තේ මේ මාස ගණනාවට. ගැසට් 7කට වඩා වැඩි ප්‍රමාණයකින් හාල් මිල ගහනවා. ආයෙ නැවත වැඩි කරලා ගහනවා. නැවත අඩු කරලා ගහනවා. ආයෙ සති දෙකෙන් ගහනවා. මෙවැනි විකාර රූපී තත්ත්වයක් ඇති කරලා තිබුණා. ඔබට මතක ඇති මීට පෙර පහුගිය 19 වෙනිදා වගේ දිනයක මා මෙතන මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා මේ ඉදිරිපත් කරලා තිබෙන ගැසට් නිවේදනය ඉතා ඉක්මනින්ම වෙනස් කරන බව. ඒක කියලා සති දෙකක් ඉක්මවා යන කලින් දැන් මොකද වී තිබෙන්නේ? එම ගැසට් නිවේදනයත් මුළුමනින්ම අහෝසි කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ගැසට් නිවේදන පමණක් නෙවෙයි ඔබට මතක ඇති. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නේද? හාල් කඩ ගන්න ගිහිල්ලා මිල පාලනය කිරීම පිළිබඳව මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා. නැවත පාරිභෝගික අධිකාරී සභාපතිවරයා නේද? හමුදා නිලධාරි මහත්මිය ඔහු හාල් කඩ ගානේද නේද? ප්‍රධාන මෝල් ගානේද ගිහිල්ලා හාල් මිල පාලනය පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. මාධ්‍ය සංදර්ශන. ඊට පස්සේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ඒතර කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්මයාත් මෝල් හිමියනුත් අතර සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවකදී එක ජෙනරාල්වරයෙක් ප්‍රකාශ කරනවා නේද?
හාල් තියෙන බව තැන දන්නෝ. වී තියෙන තැන දන්නෝ. ඩේටාබේස් එක අපි ගාව තියෙනවා. ජනතාව අප්පුඩි ගෙවුවා. හරිද? ගෝඨාභය කවුද? බැසිල් රාජපක්ෂ කියනවා. අපි කියන මිලට විකුණන්න සූදානම් වෙන්නේ නැත්නම් මෝල් පවර ගන්න අපි සූදානම් කියලා. මෙවැනි විශාල රංගනයක් දැම්මා. ඊළඟ හදිසි නීතිය ප්‍රකාශයටපත් කරා. හදිසි නීතිය ප්‍රකාශයටපත් කරලා මෝල් වටලනවා කියලා නේද? වාහන 30 40 අරගෙන විශේෂ කාර්ය සාධක බලකායෙන් අරගෙන ගිහිල්ලා මෝල් වටලලා හාල් ලොරි වල පටවගෙන සංදර්ශන පෙන්වනවා. ඇත්තටම ජනාධිපතිවරයා මේ මාධ්‍ය සංදර්ශන මෝහණයටපත් වෙලා ඉන්නේ. ඒ මොකද ඔහු බලයට එන්නේ මාධ්‍ය සංදර්ශන හරහා. ඔහු මාධ්‍ය විසින් පුම්බන ලද හිස් ප්‍රතිරූපය. ගෝඨාභය රාජපක්ෂ යනු මාධ්‍ය ප්‍රබන්ධය. ඔහුට අඩුම තරමේ ප්‍රායෝගික වෙළඳපොළ පිළිබඳවත්, කුෂ්කර්මාන්තය පිළිබඳවත්, එහි හැසිරීම පිළිබඳවත් අවම අවබෝධයක්වත් නොමැති කෙනෙක්. ඔකනේ පුද්ගලයන්ට එහෙම වෙන්න පුළුවන්. සමාජ ශාස්ත්‍ර පිළිබඳව තමගේ අවබෝධය අඩු වෙන්න පුළුවන්. හැබැයි හරි නායකයෙක් නම් මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? හරි නායකයෙක් නම් කළ යුතුව තිබෙන්නේ නිවැරදි උපදෙස් ලබා ගැනීම සහ ඊට අනුව ක්‍රියාත්මක වීම. ඒ සඳහාවත් ඒ කියන්නේ නිවැරදි තාක්ෂණික කරුණු, ඒ විෂය පිළිබඳ තොරතුරු උකහා ගැනීමටවත් සමත් නොවන නායකයෙකුට තමයි මේ අරුබුද වලින් පෙන්වුම් කරමින් තිබෙන්නේ. කුෂ්කර්ම අමාත්‍යවරයා විටින් විට ඔබට මතක ඇති. පාර්ලිමේන්තුවේ බෙරියන් දෙනවා. මොකද්ද? වීමෝල් මාෆියාවක් තියෙන අපි මෙල්ල කරා කියලා. හාල් මාෆියාවක් තියෙන අපි මෙල්ල කරා කියනවා. ඊට පස්සේ හාල් ඇටයක් පිට රටින් ගේන්නේ නැහැ කිව්වා. තව මාස දෙක තුනකින් ප්‍රධාන හාල් අපනයන කරන රටක් බවට අපේ රට පත් කරනවා කිව්වා. මෙහෙමනේ වාසිපක්ෂ දෙන්නේ. ඔබ හිතනවද මෙවැනි ශේස්ත්‍රයක් ඇඟෙන් සහ කටෙන් මෙහෙවන්න පුළුවන් කියලා? අවසානයේ මොකද්ද උනේ? මීට මාස දෙකකට විතර පෙර කුෂ්කර්ම අමාත්‍යවරයාත් මේ මූල්‍යමියන් අතර සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී කුෂ්කර්ම අමාත්‍යාංශය බල කිරීම මත මූල්‍යමියන් ප්‍රකාශයටපත් කරා වී මිලදී ගන්නේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 50කට කියලා. ලංකාවේ පළවෙනි වතාවකට වී වලට පාලන මිලක් දැම්මා. සාමාන්‍ය වී වලට තිබුණේ සහතික මිලක්. සහතික මිලක් තියෙන ඊට වඩා වැඩියෙන් වී කිරන්න කියලා. හැබැයි පාලන මිලක් දාලා කිව්වා රුපියල් 50ට වඩා අඩුවෙන් වී කිරන්න බෑ කිව්වා. ඔබට මතක ඇති. රුපියල් 50ට වඩා වැඩියෙන් වී කිරුවොත් වටලනවා කිව්වා. වටලලා කිව්වා වී ගන්න රුපියල් 50ට හාල් මෙච්චරයි කිව්වා. ගොවි ජනතාව විශාල අසරණ භාවයකට පත් වුණා. මොකද සාමාන්‍යයෙන් මහා කන්නේ අස්වැන්න ආරම්භ වෙනවා පෙබරවාරි මාසේ අග වෙනකොට අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවල. සිංහල අලුත් අවුරුද්දට කලින් ප්‍රධානම ව්‍යාපාරවල මහා අස්වැන්න නෙලලා ඉවර වෙනවා අවුරුද්දට කලින්. හරිද? එතකොට ගොවියගේ අස්වැන්න එන කාලේ කිව්වා වීවල මිල රුපියල් 50යි කිව්වා 50ට වඩා කිරන්න දෙන්නේ නැහැ කිව්වා. හරිද? වීවල මිල 50යි කිව්වා. නාඩු 98යි කිව්වා. සම්බා 103යි කිව්වා. කීරි සම්බා 125යි කිව්වා. ඒතර ගොවිය මොකද කරේ? අඬ කඳුළු පෙර තමගේ වී ටික විකුණලා දෙනවා. මොකද සාමාන්‍යයෙන් අක්‍ර දෙකමාරක හාවස් කරන්නේ කියන්නේ අස්වැන්න නෙලන්න. අර යන්ත්‍රයට ගෙවන්න ඕන භූතයට හෝ නේද? ඒකට ගෙවන්න ඕන රුපියල් 30000. අස්වැන්න නෙලලා ගෙදර ගේන්න අඩුම තරමේ රුපියල් 40000ක් 45000ක්වත් අක්‍ර දෙකමාරකට වැය වෙනවා. අතේ සල්ලි තියාගෙන නෙවෙයි ඒව කරන්නේ. අස්වැන්න නෙලන වහාම ඒවා ගෙවීම සඳහා මොකද කරන්නේ? මේ වී ටික විකුණනවා. එනිසාගේ ගොවීන්ගේ වී තුට්ටු දෙකට ගියා. රුපියල් 44ට 42ට 40ට අඩුවට ගියා වී. එයි මහින්දානන්ද කුෂ්කර්ම අමාත්‍යවරයා නියෝජනය කරේ මූල්‍යමියන්ගේ පැත්තෙන් ගොවියන්ගේ පැත්ත නෙවෙයි. නියෝජනය කරලා කිව්වා රුපියල් 50ට වඩා වැඩියෙන් වී කිරන්න දෙන්නේ නැහැ කිව්වා.
හරිද? ආණ්ඩුව ඔබට මතක ඇති. ආණ්ඩුවේ මිලට වී ලබා දුන්නේ නැත්නම් පොහොර සානාධාරය දෙන්නේ නැහැ කියලා තරජනය කරා. ඔබට මතක ඇති. නේද? ඊට පස්සේ මේ යල්කන්නේ අස්වැන්න සාමාන්‍යයෙන් ජුනි ජුලි වෙනකොට නෙළල අවසන් වෙනවා. ඒ නිසා දැන් වී තියෙන්නේ ගොවි ජනතාව ගාව නෙවෙයි. ගොවි ජනතාව ගාව කුඩා ප්‍රමාණයක් තියෙනවා. යම් ආර්ථික හැකියාවක් තිබෙන ගොවි ජනතාවගේ අය ගොවි පවුල් අර අඩු ගානට වික්කලේතු ටිකක් තියන් ඉන්නේ. හැබැයි වැඩිම වීපංගු තියෙන කා ගාවද? නේද? මේ ජුනි ජුලි වල නෙළනලද අස්වැන්නේ වැඩිම වීපංගු අද තියෙන්නේ මෝල්හිමියන් ගාව. එහෙම නැත්නම් වී මිලදී ගන්නන් ගාව. ඔවුන් වී මිලදී ගත්තේ කීයද? රුපියල් 50ට. නාඩු 50යි සම්බ 52යි. දැන් මොකද කරන්නේ? අන්නේ නාඩු 50යි සම්බ 52යි කියලා තමයි මේ ස්ථාවර හාල් මිල නියෝග කරේ. පාලන මිල දැම්මේ. දැන් මොකද කරන්නේ? හාල් මිලවල පාලන මිල අයින් කරනවා. වන්දක ඊයේ මෝල්හිමියන්ගේ සංගමයෙන් ඩල්ලි සිරිසෙන මහත්මයා කියනවා නාඩු කිලෝ එකක් 62.50යි සම්බ කිලෝ එකක් රුපියල් 70යි කිරි සම්බ කිලෝ එකක් රුපියල් 80යි කියලා. හැබැයි දැන් මෝල් වල තියෙන කීයට ගත්තු වීද? මේ අද ඉඳන් කිරණ ගාම. හැබැයි දැන් ගබඩාවල පිරලා තියෙන කීයට ගත්තු වීද? ගොවින්ට තුට්ටු දෙකක් ගෙවලා ගත්තු වී රුපියල් 50ට ගත්තු වී. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වී මිලදී ගන්නට තරජනය කරලා බල කරලා ගිවිසුම් අත්සන් කරලා එකගතාවයකට ගෙනාවා ගොවි ජනතාවගේ වී රුපියල් 50යි නාඩු සම්බ 52යි කියන. එනිසා දැන් ඔය මෝල් ඔක්කොගෙම තිබෙන්නේ 50ට අඩුවෙන් කිරපු වී 50ට අඩුවෙන් මිලදී ගත්තු වී මත තියාගන්න. දැන් නාඩු 115යි සම්බ 140යි කිරි සම්බ 165යි කියන. එහෙමනේ. මේ 50ට ගත්තු වී වලින් යම් සාධාරණයක් වෙන්න පුළුවන් අද ඉඳන් කිරණේ වගේ. ඔය 62යි 50යි 70යි 80ට ගන්නේ වගේ. හැබැයි මේ ආණ්ඩුව දීපු රුපියල් 50ට ගත්තු වී මොකද්ද කරේ මහින්දානන්ද අලුත්ගමගේ මේ ආණ්ඩුවයි? ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට තිබෙන ඉඩකඩ ඇවුරුවා. 50ට වැඩිය මිලදී ගන්න එපා කියලා කිව්වා. ආණ්ඩුවට වී දෙන්නේ නැත්තම් පෝරසානාදර අයින් කරනවා කියලා කිව්වා. ඒ නිසා ගොවි ජනතාවට ලැබිය යුතු සාධාරණ මිල ලැබුණේ. ඊළඟ එහෙනම් වී අඩුවට නම් ගත්තේ පාරිභෝගික ජනතාවට. නේද? පාරිභෝගික ජනතාවට එහෙනම් අඩුවට හාල් හම්බ වෙනවා. දැන් පාරිභෝගික ජනතාවට අඩුවට හාලුත් නැහැ. ගොවි ජනතාවට සාධාරණ මිලකට වී විකුණ ගන්න ලැබුණෙත් නැහැ. පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට හාල් ගන්නත් බැරුව. ඒ නිසා මොකද වුනේ? කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සම්භාරය මේ මූල්හිමියන් මේවට අනුබල දෙන අමාත්‍යවරුන් අතර ගොඩ ගැහුණු බව තමයි අපිට පේන්න තියෙන්නේ. නැත්තම් ඔබ හිතනවද මේ වගේ විකාරයක් කරයි කියලා? වී වලට පාලන මිලක් දාලා හාල් වල මිල අයින් කරනවා. එහෙම කරන්න පුළුවන්ද? එනිසා මේගොල්ලෝ නියෝජනය කරේ තමන්ගේ ජීවන උපාය මාර්ගයේ ගොවිතැන බවට පත් කරගත්තු ගොවි ජනතාවගේ පැත්තෙත් නෙවෙයි මේ රටේ 2 කෝටියක අධික බත් කන ජනතාවගේ පැත්තෙත් නෙවෙයි. මේගොල්ලෝ හැමදාම නියෝජනය කරන්නේ මාෆියාකාරයෝ. මේ ආණ්ඩුව එහෙමයි. ඒක තමයි මේ පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ වගේ මේ තවත් පෙන්눔 කරන මොකද? ඇඟෙන් සහ කටෙන් රට පාලනය කරන්න බැරි බව. මාධ්‍ය ප්‍රබන්ධ වලින් රට පාලනය කරන්න බැරි බව. මාධ්‍ය සංදර්ශන වලින් වීමෝල් වටලන හදිස් නීති දාන නේද ඩේටාබේස් ගැන කියන එවැනි මාධ්‍ය සංදර්ශන රටක් රවට්ටන්න බැරි බව දැන් ඔප්පු වෙලා තිබෙනවා. සැබවින්ම හාල් මිල පාලනය කරන්න ඕන කොහොමද? අපේ රටේ ප්‍රධානතම ආහාරය බත්. ඒ නිසා ප්‍රධානතම පාරිභෝගික අවශ්‍යතාවය සහල්. එහෙනම් ඒ පාලනය කළ හැකි වන්නේ කොහොමද? වී මිලදී ගැනීමෙත් සහල් විලඳ පොලිත් ඒකාධිකාරී බෙදින්න ඕන. අද අපේ රටේ වී මිලදී ගන්නෙත් වී ගබඩා කරන්නෙත් වී සහල් බවට පත් කරන්නෙත් සහල් තොග වෙළඳාමේ යෙදෙන්නෙත් ඉතා කුඩා කණ්ඩායමක්.
එනිසා උන්ට පුළුවන්කම ලැබෙනවා වී වල මිල තීරණය කරන්න, සහල් වල මිල තීරණය කරන්න. ආණ්ඩුව මොකද කරන්නේ? ගැසට් ගහන එක. ගැසට් ගහන එක නෙවෙයි. මේ ඒකාධිකාරී බිඳින්න ඕන. වී මිලදී ගැනීමෙත්, වී ගබඩා කිරීමෙත්, වී සහල් බවට පත් කිරීමෙත්, සහල් තොග විකිණීමෙත් තරඟකාරීත්වයක් ඇති කරන්න ඕන. ඒ සඳහා අනිවාර්ය රාජ්‍ය මැදිහත්වීමක් කරන්න ඕන. රජය ගොවියාගේ වී අරගෙන පාරිභෝගිකයට සහල් වෙන දක්වා දාමේ තරඟකාරීත්වයේ මැදිහත්වීමක් ඕන. ඒක අවුරුද්දක් එකමාරක් වෙනකොට හදාගන්න පුළුවන් දෙයක්. හැබැයි එහෙම දැක්මක් ඇතුව වැඩ කරන්නේ නේද? ගැසට් ගහමින් වැඩ කරන එකේ ප්‍රතිවිපාක වලට අද රටේ ජනතාව මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේකෙන් අපි නැවත නැවත කියන්නේ මේ පාලකයන්ට මේ පිළිබඳ දැක්මක් හෝ අවබෝධයක් නොමැති බව. ඒකෙන් අසරණ භාවයට පීඩාවටපත් වෙන්නේ මේ රටේ පොදු ජනතාව. ඒ විතරක් නෙවෙයි ඊළඟට ඔබට දිගින් දිගට මේ කරුණු පෙන්වා දෙනවා. අපේ රටේ රසායනික යෙදුම් නතර කිරීම නිසා කුෂ්කර්මාන්තර සිදුවෙන දේ. අපි කවුරුත් රසායනික යෙදුම් ඉවත් කරලා කාබනික යෙදුම් කරන අපි කවුරුත් පක්ෂපාතී. නේද? ගොවි ජනතාවට තමන්ගේම ගෙදර කාබනික පෝර හදාගෙන තමන්ගේ කුඹුර වගා කරගන්න පුළුවන් කොච්චර ෂෝක්ද? හොඳයි. හැබැයි මොකද වෙන්න ඕන? රසායනික යෙදුම් වල සිට කාබනික යෙදුම් දක්වා වළක්වන්න බැරි, අත්හරින්න බැරි පරිවර්තනීය කාල පරිච්ඡේදයක් තියෙනවා. සෞභාග්‍ය දැක්මනු නම් ඒක අවුරුදු 10ක්. ඕන් කිව්ව අවුරුදු 10ක් ඇතුළත ක්‍රමානුකූලව කාබනික යෙදුම් වලට අපේ රටේ කුෂ්කර්මාන්තේ පරිවර්තනය බව. නේපාලේ මේ විදිහටම සලස්මක් ඇදුවා. 2020 වෙනකොට උන් කාබනික වගාවන්ට යන්නේ. හැබැයි 2018 නැවත ඒක අධ්‍යයනය කරලා 2030 දක්වා කල් දැම්මා. හැබැයි මහා කන්නේ තීන්දුවක් ගන්නවා නැත්නම් යල් කන්නේ තීන්දුවක් ගන්නවා මහා කන්නේ නම් කාබනික වගාව කියලා. ඔළුවේ ලෙඩක් තියෙන ඕන නැද්ද මේ නායකයන්ට? ඔබ හිතන්න. යල් කන්නේ තීන්දුවක් ගන්නවා මහා කන්නේ කාබනික වගාව කියලා. ගන්නව විතරක් නෙවෙයි. මහා ජාත්‍යන්තර සමුළු වලට ගිහලා ඒක තමන්ගේ ප්‍රධානම වැඩේ බවට කියන ගෝඨාභය රාජපක්ෂ. ඔබ හිතන්න මේ පාලකයන් ගැන. අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? කාබනික පෝර නිෂ්පාදනය කිරීම සඳහා සැලසුම් ඇදුවා. සැලසුම් සියල්ල අවුල් වුණා. හරිද? ඊට පස්සේ කාබනික පෝර ආනයනය කරන්න නිවේදන දැම්මා. ආනයනය කරනකොට කිව්වා නයිට්‍රජන් 17ක් අඩංගු වෙන කාබනික පොහොර ආනයනය කරන්න ඉඩ දෙනවා. ඉල්ලුම්කරුවෝ බොහෝ ප්‍රමාණයක් හිටියා. ඉල්ලුම්කරුවෝ කල්පනා කරා ලෝකේ කොහෙවත් 17ක කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ නැහැ. කාබනික පොහොරවල 17ක නයිට්‍රජන් ප්‍රතිශතය තියෙන කාබනික පොහොර කොහෙවත් නිෂ්පාදනය කරන්නේ නැහැ. එහෙම නම් ඒකට අනිවාර්යයෙන්ම රසායනික යෙදුම් කරලා තියෙනවා. එහෙම නැත්නම් 17ක් නයිට්‍රජන් පොහොර තියෙන්නේ නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන්නේ නැහැ කාබනික පොහොරවල. හැබැයි ටෙන්ඩර් ඉල්ලුම් කරනකොට එහෙම පත්‍රිකාව හැදුවා. ඒ නිසා කාබනික පොහොර ගෙන්වීම සඳහා නියෝජිතයන් හැටියට කටයුතු කර බොහෝ සමාගම් ටෙන්ඩරයට ඉල්ලුම් කරේ නැහැ මොකක් නිසාද? 17ක කාබනික නයිට්‍රජන් ප්‍රතිශතයක් තියෙන කාබනික පොහොර දෙන්න බැරි නිසා. හැබැයි එක සමාගමක් තෝරගත්ත චීනේ කින්ඩාවෝ කියන සමාගම. ටෙන්ඩරේ දානකොට 17ක නයිට්‍රජන් ඕන. ටෙන්ඩරේ ප්‍රදානය කරනකොට 10ක නයිට්‍රජන්. මොකද්ද මේකේ යටි අරමුණ? අනිත් ටෙන්ඩර් කරුවන්ට ඒකට ප්‍රවිෂ්ඨ වීමට තියෙන ඉඩකඩ අවුරලා Taman තෝරාගත්තු ටෙන්ඩර් කරුවාට විතරක් අවස්ථාව ලබා දීම තමයි මේකේ අරමුණ. ඒ කියන්නේ කිසිවෙකුට සම්පූර්ණ කරන්න බැරි කොන්දේසි ටෙන්ඩර් පත්‍රිකාවට ඉදිරිපත් කරලා නේද? ඒ කොන්දේසි වලට යටත් නොවන කෙනෙකුට විතරක් ඉඩ ප්‍රස්තාව දෙනවා. ඊට පස්සේ අපේ රටේ ශාක නිරෝධයන පනත ඉතාමත් බලවත්. අපි කියනවා ඒක තවත් ශක්තිමත් වෙන්න ඕන අපේ රටේ. මොකද ලෝකේ පුරා පැතිරෙන විවිධ ආක්‍රමණික ශාක, ආක්‍රමණික ජීවීන්, බැක්ටීරියාවන් අපේ රට ඇතුළු වීම අපි වළක්වන්න ඕන. අපිට දූපතක්. ඒ නිසා අපිට ඉතාමත් හොඳ නේද ශාක නිරෝධන සේවක අපිට අවශ්‍යයි. ඔබ දන්නවා අද සමහර තැන්වල ආක්‍රමණික ශාක ඇවිල්ලා උඩවලවේ වගේ ජාතික වනෝද්‍යාන සමහර ගොවි බීම් නේද විශාල
මේ ආක්‍රමණ සාකවල ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේ ආක්‍රමණ කෘමීන් නැවිලා නේද? අපේ රටේ හිටපු කෘමීන් නෙවෙයි. මීට කලින් කිව්ව පොල් කුරුමිනිය, සේනා දළඹුව වගේ අය. අපේ රටේ හිටපු අය නෙවෙයි. මේවා අපේ රටේ විවිධ භාණ්ඩ ආනයනයේදී ලංකාවට ඇතුළු වූ අය. ඒ නිසා කාබනික පොහොර කියන්නේම සුත්‍රජීවී ක්‍රියාවලියක්. කාබනික පොහොර කියන්නේ සුත්‍රජීවී ක්‍රියාවලියක්. ඒක දිරවන්නේ සුත්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. හැබැයි සුත්‍රජීවීන් අඩංගු නොවන පොහොර ගෙනවා කියලා තීන්දුවක් ගන්න. ඒ සඳහා මොකද කරනවා කියන්නේ ජීවාණු වර්ණය කරනවා කිව්වා. එක්ක අධික උෂ්ණත්වයකට අස් කරලා එහෙම නැත්නම් අපි ඔය සැනිටයිසර් ගන්න මේ අත් වලට මේ දවස්වල ඒ වගේ සැනිටයිසර් ගන්නවා. ජීවාණු වර්ණය කරන්න. හරි. ඉතින් එහෙම පොහොර ගෙන්න පුළුවන්. ඊට පස්සේ අර කින්ඩාව සමාගමෙන් පළවෙනි සාම්පලය ආවා. පළවෙනි සාම්පලේ බැක්ටීරියා වර්ග දෙකක් එකකින් ඉතාමත් එර්වේනියා කියන බැක්ටීරියාව ඉතාමත් ප්‍රබල හානිකාරක බැක්ටීරියාවක්. ඒ වගේම බැසිලස් කියන බැක්ටීරියාවක් තියෙන බව හඳුනාගත්තා. ඒ වෙලාවේ මහින්දානන්ද මොකද කිව්වේ? අපේ සාක නිරෝධායන සේවය පිළිබඳ අවිශ්වාසය හැදුවා. ඔහු මාධ්‍ය සාකච්ඡාවක් ඇඳලා කිව්වා. මේක අවිධිමත් විදියට ආවේ. ඕනනම් මේ බැක්ටීරියා ඉන්ජෙක්ෂන් එකකින් මේ සාම්පලයට ඇතුළත් කරන්න නැති. සාක නිරෝධායන සේවයේ සාම්පලය තමයි නරක. කොළඹ විශ්වවිද්‍යාලයෙන් කරපු සාම්පලය හොඳයි. ඔබට මතකද? ඒතර කුසකර්ම අමාත්‍යවරයා නියෝජනය කරේ. තමන්ගේම අමාත්‍යාංශයට තියෙන සාක නිරෝධායන සේවය නෙවෙයි. ඔහු නියෝජනය කරේ චීනෙන් කැලිකසල ගේන සමාගම්කාරයෙක් පැත්ත. එනිසා රටේ මතයක් නිර්මාණය කරා මොකද්ද? මේක සාක නිරෝධායන සේවය විසින් ලද කුමන්ත්‍රණයක් කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා කිව්ව එක ගැන හොයන්න. කුසකර්ම ඇමතිවරුද මේගොල්ලෝ? ඔබ මහන් මේගොල්ලෝ සමාගම්වල ඒජන්ට්ලා. හරිනම් අරවැනි විස සහිත කාබනික පොහොරක් ලංකාවට ආනයනය කිරීම වැළැක්වීම සඳහා ඒ පිළිබඳ පරීක්ෂණ කර සොයාගත්තු නිලධාරීන්ට ස්තුති කරන්න ඕන ඇමතිවරයා. ඔබට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ මහ පොළොව මේ බැක්ටීරියා ඇතුළු වීමේ වැළැක්වීමට කටයුතු කිරීම පිළිබඳව. එහෙම නෙවෙයි කියන්නේ කුමන්ත්‍රණයක් තියෙනවා. CID එකට පැමිණිලි කරනවා. නියෝජනය කරන්නේ සමාගම් පැත්තේ. ඊළඟ මොකද උනේ? දෙවෙනි සාම්පලේ ගෙනාවා. දැන් මොකද වෙලා තියෙන්නේ දෙවෙනි සාම්පලේ? දෙවෙනි සාම්පලේ ඊයේ පරීක්ෂණවලදී එළිදරව් වී තිබෙනවා අහිතකර බැක්ටීරියාවන් ඉන්න බව. අපි ස්තුතිවන්ත වෙනවා කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට. කවර බලපෑමක් තිබුණත් එතුමා තීන්දුවක් අරගෙන තිබෙනවා මේ කාබනික පොහොර මේ බැක්ටීරියාවන් සහිත අපේ මහ පොළොව විනාශ කරන අපේ රටේ බැක්ටීරියාවන් සුද්‍රජීවීන් විනාශ කරන මේ බැක්ටීරියාවන් අපේ රට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ පොහොර ආනයනය කරන්න ඉඩ දෙන්නේ නැති බව අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ එතුමාට. ඒ වගේම කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් මේ පිළිබඳ ඉතාමත් ඒ ශාස්ත්‍රීය පිළිබඳ විශේෂඥයින් මේ විස සහිත කාබනික පොහොර ආනයනය වැළැක්වීම සඳහා විශාල හඬක් නැගුවා අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඇමතිවරයා හැම වෙලාවෙම නියෝජනය කරේ මොකද්ද? ඇමතිවරයා හැම වෙලාවෙම නියෝජනය කරේ සාක නිරෝධායන සේවයට සැකේ හදන ඔවුන් කුමන්ත්‍රණ කරුවන් කියන ඔවුන් පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා කියන සමාගම් පැත්තේ නියෝජනය කරේ. හැබැයි අපේ රටේ කුසි විද්‍යාඥයින් සමාගම් පැත්ත ගන්නව වෙනුවට අපේ රටේ පොදු ජනතාව පැත්ත අපේ මාතෘ භූමිය පැත්ත ගැනීම පිළිබඳ අපි උන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දැන් මේ ඔක්තෝබර් මාසෙ වෙනකොට ඔක්තෝබර් මැද වෙනකොට මහ කන්න පටන් ගන්නවා. විශේෂයෙන් මඩකලපු අම්පාර දිස්ත්‍රික්කවල නේද? ඔක්තෝබර් මැද වෙනකොට මහ වෙයි පටන් ගන්නවා හෙට මහ කන්න පටන් ගන්නවා. තාම පොහොරනේ. හරි. ඉතින් යල් කන්නේ තීන්දුවක් ගන්න රසායනිකයේදී උන් අතර කරන්න. එහෙනම් ශීඝ්‍ර වැඩපිළිවෙලක් තියෙන තිබුණා කාබනික නිෂ්පාදන වලට යන්න. එහෙම කිසි වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපි හැමදාම කිව්වා මේ තීන්දුවෙන් විය හැකි කුමක් එක්කෝ අපේ රට විශාල ආහාරිකයක් ඇති වෙනවා. ගොවි ජනතාව කුෂිකර්මාන්තය අත්තරිනවා. ඒක හොඳ ඇති ඒගොල්ලන්ට. දැන් ඔබ දන්නවා අනුරාධපුරේ දැන් වෙනකොට අක්කර 1,02,000 කෝමාරිකා වගා කරන්න. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරු ව්‍යාපෘති හදන එස්.එම්. චන්ද්‍රසේනත් එක්ක. එතකොට වගා බිම් වලින් ගොවි ජනතාව ඉවත් කරලා කෝමාරිකා සමාගම් වල අක්කර 1,02,000ක කෝමාරිකා වගා කරන්න අනුරාධපුරේ.
කෝමාරිකා සමාගම්වල සේවකයන් බවට පත් කරන්න පුළුවන්. තවත් අක්‍ර දහස් ගණන් කොම්පැනිකාරයන්ට දෙනවා. ගොවි ජනතාව කුෂ්කර්මාන්තයේ යෙදෙනකම් ඒ බිම්වල වගා කරනකම් එම ඉඩම් කොම්පැනිකාරයන්ට දෙන්න බෑ. ඒ නිසා ආණ්ඩුවට ඕන වෙලා තියෙනවා ගොවි ජනතාව කුෂ්කර්මාන්තයෙන් පළවා හරින්න. මේ ඉඩම් ටික සමාගම් වලට දෙන්න. අන්නේ කුමන්ත්‍රණය තමයි අද මේ ගොවි ජනතාව කුෂ්කර්මාන්තයෙන් අයින් කිරීම සඳහා සැලැස්ම හදලා තිබෙන්නේ. ඒ අනුව තමයි ඔබ දන්නවා අපේ රටේ වැඩිම බඩිරුඟු අස්වැන්නේ මහා කන්නේට. සාමාන්‍යයෙන් අපේ රටේ නිෂ්පාදනය කළ බීජ ප්‍රමාණය අපිට මදි. අපි පිටරටින් ආනයනය කරන බීජ. ගිය මහා කන්නේ අපි පිටරටින් ආනයනය කරලා තිබුණ බඩිරුඟු බීජ මෙට්‍රික් ටන් 1500ක්. මේ කන්නේ ආනයනය කරලා තිබෙන්නේ බඩිරුඟු ඇට මෙට්‍රික් ටන් 600යි. ඒකෙන් දැන්ට විකිණලා තිබෙන්නේ 150. ඒකෙන් කියන්නේ මොකද්ද? ඔබ ගිහිල්ලා බලන්න මොනරාගල අම්පාර එහා පැත්තේ දිබුලාගල දෙයත්ත කණ්ඩි අනුරාධපුර විශාල බඩිරුඟු යායවල් වගා කරන ප්‍රදේශ අද ගොවි ජනතාව අත්හැරලා තිබෙන්නේ. ඒ ඉඩම් කොම්පැනිකාරයන්ට දෙයි. එනිසා මේ සැලැස්ම තිබෙන්නේ ගොවි ජනතාව කුෂ්කර්මාන්තයෙන් පළවා හරිමින් බහුජාතික සමාගම් වලට තමන්ගේ ගජමිතුරන්ට අපේ රටේ ඉඩම් සම්පත පවරා දීමේ සැලැස්ම තමයි මේ ඇතුළේ තිබෙන්නේ. ඒ වගේම අපේ රටේ විශාල ආහාරිකයක් ඇති වෙනවා. ඔබ හිතන්න අද ඩොලර් නෑ බඩු ගේන්න කිරිපිටි පොලිම ගෑස් පොලිම සීනි පොලි කන්ටේනර් 800ක් වරායි හිර වෙනවා. මොකක් නිසා? ඩොලර් නැති නිසා. හැබැයි අපිට එළවලු ටික තියෙනවා, අපිට හාල් ටික තියෙනවා, අපේ මූලික ආහාර වල සපයා ගන්න පුළුවන්. මොකක් නිසාද? ඒ නිෂ්පාදනය අපි ගාව තියෙන නිසා. ඒ නිෂ්පාදනය අපි ගාව නොතිබුණා නම් අද හාල් පොලිම් අද තියෙන වෙන ප්‍රශ්නයක් නිසා. අද එළවලු පොලිම්. හැබැයි අපේ මේ කුසි නිෂ්පාදනය විසින් තමයි අපේට ආහාර වේල අද සුරක්ෂිත කරලා දීලා තිබෙන්නේ. අධික එක වෙනම දෙයක්. හැබැයි කඩේට ගියොත් හාල් තියෙනවා. නේද? මාකට් එකට ගියොත් එළවලු තියෙනවා. මිල ගණන් වෙනම දෙයක්. හැබැයි ආහාර සුරක්ෂිතතාව වැදගත් රටක. හරිද? ඩොලර් පතුලටම හිඳලා තිබෙන වෙලාවක. මොකද කරන්න හදන්නේ? අපේ රටේ ජාතික නිෂ්පාදන විශාල පංගුවක් ගැන දුණු කුෂ්කර්මාන්තයක් විනාශ කිරීම සඳහා මේ පාලකයන් සැලසුම් හදනවා. මේ පාලකයන්ගේ ඔළුවල ඇති වෙන නේද? අපරාධකාරී සිතුවිලි. එහෙමනේ අපරාධකාරී සිතුවිලි මේවා. අපේ රටත් කුෂ්කර්මාන්තය විශාල අනතුරකට ලක් කරලා තිබෙනවා. ඊට පස්සේ වාසිබස් දොඩවන මොකද්ද? අපි හාල් පිටරටින් ගේනවා. හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක්. සාමාන්‍ය දවසකට ඕන හාල් පරිභෝජනය කරන්න මෙට්‍රික් ටන් 6500ක්. හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක් කියන්නේ දින 15ක හාල්. මම කියන්නේ හරි. දින 15ක හාල්. දින 365න් දින 15ක හාල් ගෙනනවා. හරි. වරායේ තියෙන කන්ටේනර් නිදහස් කරගන්න ඩොලර් නැහැ. අද මහ බැංකුවේ මම දැක්ක නිවේදනයක් දාලා තිනවා ඩොලර් මිලියන 50ක් රාජ්‍ය බැංකුව වලට දෙනවා කියලා මේ බඩු ටික නිදහස් කරගන්න. දැන් මාස 4-5 හිර වෙලා තිබුණ ඒ කන්ටේනර් ලුණු ගෙනාපුවා ඒව ඇතුලේ කුණු වෙලා. හරි සීනි ගෙනාපුවා දිය වෙලා. හරිද? සැමන් ගෙනාපුවා කල් පැනලා. මාස 3-4 වරාය වල හිරුණා ඒ ඩොලර් නැතුව. දැන් අපේ හාල් ටික නිෂ්පාදනය කරන වී ටික ක්‍රමානුකූලව හාල් බවට පරිවර්තන කළ රටේ බෙදා ගන්න බැරි වීමේ ප්‍රතිවිපාක හැටියට අද හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ගෙනවා කියලා වාසිපත් දොඩවන. මේ පාලකයෝ කවුද ඕගොල්ලෝ කියන්නේ? අසාර්ථකම පාලකයෝ. තේරෙන්නෙම නැති පාලකයෝ. අවබෝධයක් නැති පාලකයෝ. කටෙනුයි නේද? අධිපතිවාදී නීති වලිනුයි හදිස් නීති, රෙගුලාසි, 3-2 බලය නේද? විසිරි සංශෝධනය මෙවැනි අධිකාරී බලයන්ගෙනුයි රටක් ගොඩනගන්න පුළුවන් කියලා විශ්වාස කරන නේද? වැරදි පාලකයන් අතර අපේ රටේ බලය ගිල්ල තිබෙනවා. ඒකේ ප්‍රතිවිපාක වලට අද අපේ රට මුහුණ දෙමින් තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් කියන්නේ මේ හාල් වෙළඳපොළ ඇති වී තිබෙන විකෘතිය මැඩ පැවැත්වීම සඳහා රජය මැදිහත් විය යුතුයි. අද ගොවි ජනතාවත් අසන්න බවට පත් කරා, පාරිභෝගික ජනතාවත් අසන්න බවට පත් කරා. ඒ නිසා වේගයෙන් මේ සඳහා මැදිහත් වීමක් කළ යුතුයි කියලා අපි කියනවා. ඉතින් මේ කරුණු කීපේ තමයි ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව මොනවා හරි තිබෙනවා නම් ඔබට විමසන්න පුළුවන්. පාදිකාරයේ විවිධ
රජය මැදිහත් වීමක් අවශ්‍ය කරනවා. දැන් ඒ සඳහා නේද රජය හාල් ආනයනය කරන්න උත්සාහ කරන්නේ. ඉතින් හාල් ආනයනය කරලා නම් ඒකාධිකාරී බිඳින්න හදන්නේ. හරිද? එහෙනම් ඔය ඔක්කොම කරන්න පුළුවන් නේ. දැන් අවුරුදු දෙකක් වෙනවා ගෝඨාභය මේ නොවැම්බර් මාසෙට බලයට ඇවිල්ලා. මේ ප්‍රශ්නෙට කරවන්න ඕනකම තිබෙන්නේ තමයි අපේ රටේ සාමාන්‍ය දෛනික වාර්ෂික සහල් පරිභෝජනයේ ඒ මාසික සහල් පරිභෝජනයේ මෙට්‍රික් ටොන් 1,95,000යි. කියන ආසන්න වශයෙන් ගත්තොත් අපිට මෙට්‍රික් ටොන් 124ක් ඕන. හාල් මෙට්‍රික් ටොන් 124ක් ගන්න ආසන්න වශයෙන් ගත්තොත් වී මෙට්‍රික් ටොන් 36ක් ඕන. හැබැයි මහා බැංකු වාර්තාවල සඳහන් වෙනවා ගිය අවුරුද්දේ අපේ රටේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 50,000යි කියලා. පරිභෝජනයට අවශ්‍ය වෙන්නේ කොච්චරද? මෙට්‍රික් ටොන් 36යි. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? රටේ නිෂ්පාදනය ඇති වී තිබෙනවා. රටේ නිෂ්පාදනය ක්‍රමවත්ව බෙදා ගැනීම සඳහා බෙදා හැරීම සඳහා සැලැස්මක් නෑ ආණ්ඩුවට. පාලකයෝ ඕනේ හාල් මිල ඉලෙනකොට මේ රටේ හාල් නිෂ්පාදනය ක්‍රමානුකූලව බෙදා හරින්න සැලැස්මක් නැතුව ඒකට විධිමත් සැලැස්මක් නැතුව රටින් හාල් ගෙනත් ගොඩ දාන්න අර පිටකොටුවේ තොග වෙලෙන්දෙකුට දෙන්න. එයා ඒක කරයි නෙමීට වඩා. නේද? ඒ නිසා මෙතන තියෙන ක්‍රමවත් මැදිහත් වීමක් වුණ මොකක් වෙනුවෙන්ද? වී මිලදී ගැනීම, වී ගබඩා කිරීම, හාල් බවට පත් කිරීම, තොග වෙළඳාමේ පංගුවක් රජයත් පත් කරගන්න. ඒ ගොවි සමිති ජාලයක් කරා, කුඩා මොහුල්ලිමියන්ගේ ජාලයක් කරා. හරිද? මේක ප්‍රධාන වැඩ. එම මැදිහතල ක්‍රමික කන්න දෙක තුනක් මහන්සි වුණා නම් අද මේ ප්‍රශ්න රටේ නේ. ඒ නිසා ඒකයි කරන්න ඕන. එහෙම නැතුව තරංගකාරීත්වය ඇති කරන්න පිටරටින් සාල් ආනයනය කිරීම නෙවෙයි කියලා අපි හිතන්නේ. මේ හරහා රාජ්‍ය නිලධාරීන් මේ ඇතුලේ අක්‍රිය වෙලා ඉන්නවා කියන්නේ රාජ්‍ය නිලධාරීන් ඉතාමතා ගෙනියන වැඩ පිළිවෙලක් ඉන්න මේ රජයත් පහසාවට පත් කළ පාරිභෝගිකයත් පහසාවට පත් වෙන වැඩක් නේද යන්නේ මොන නිලධාරියද බක කියන්නේ? ඊයලි මතේ කුසිකාපුර නිලධාරීන් ඉඳලාම හැමෝම දැන් මේ වැඩේ පස්ස ගන්න ගතියක් උදුනාට ඒ නිලධාරීන් ඔක්කොම වැඩ කරන්නේ ඇමතිවරයාගේ නියෝග මත. ඇමතිවරයා බූරු නියෝග දෙනවා නම් හරිද? නිලධාරීන් ඒ විදිහට මේ වැරදි නියෝගය කර තියාගෙන යන්න සූදානම් නැති බව අපි දන්නවා. හැබැයි ඒගොල්ලෝ ඒ නියෝගෙ වෙනුවෙන් පෙනී හිටිනවා. හැබැයි වැරදි නියෝගේ කර තියාගෙන යන්න සූදානම් නැහැ. එතකොට අක්‍රමෝත්පාදයක් ඇති වෙනවා. ඒක හරි. හැබැයි මෙතන නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි තිබෙන්නේ. වීමලට පාලන මිලක් රුපියල් 50යි කියලා කිව්වේ මොන කුසිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාද? ගෝජන සේවා කොමසාරිස්වරයාද? මහින්දානන්ද ඇමතිවරයා මෝල්ලිමියන් එක්ක. හරිද? ඒ වගේම සහල් මිල පාලනයේ ගැසට් එක අයින් කරනවා කියලා කිව්ව කවුද? නිලධාරීන්ද? නෑ මේ කැබිනට් මණ්ඩලය. ලසන්තලගේ වන්නලාගේ බන්දුල ගුණවර්ධනලා කැබිනට් මණ්ඩලය. ඒ නිසා බොහෝ අය කැමති හරිද? බොහෝ අය කැමති දේශපාලන අධිකාරිය බේරලා පහළ ඉන්න නිලධාරීන්ට ගහන්න. නිලධාරීන්ගේ අඩුපාඩුකම් නැහැ කියලා මම කියන්නේ. හැබැයි මූලික වගකීම තියෙන දේශපාලන අධිකාරියට. ඒගොල්ලන්ට තමයි අවුරුදු 5ක බාරකාර පාලනය ලබා දීලා තියෙන මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. එහෙනම් ඔවුන් කියන්න ඕන නේද? තමන්ගේ තීන්දුව తీරන ක්‍රියාත්මක කරන නිලධාරීන් කණ්ඩායමක් ඉන්නකොට අසාර්ථකයි පාලනය. ඒකෙන් පෙන්නුම් කරන්නේ පාලනය අසාර්ථකයි කියන එක. ඒ නිසා මම හිතන්නේ නෑ මේකට නිලධාරීන් වගේ කිය යුතු කියලා. මේකට මුළුමනින්ම ඔක කියන්න ඕන දේශපාලන අධිකාරිය. එතුමා මේ සමාගම් ටික කඩත් තියෙනවා. ඔව්. ඒ සමාගම් අධිකාරිය පුරා විදේශී රටවල් ගායනය නවත්තන්න අපිට පුළුවන් ලංකාවේ නිෂ්පාදනයේ අවශ්‍ය පරිවර්තන අවශ්‍ය ප්‍රමාණය හපයන්න කියලා. ඒ වගේම ඔබතුමා කුෂිකරම් විතරේ ඉන්න කාලේ ප්‍රශ්න පත්තන්නේ යම් සංස්කෘතික ආරක්ෂණය කාරා වෙනනවා ඒ පසුකාලේ සහන් දෙන්නවා ඒගොල්ලෝ දේශා ඉති වෙනකොට අපිට ඒගොල්ලෝ කොච්චර වෙන්න පුළුවන් ගන්නම් ඒ මොනේ නෑ. ඇත්තටම කිරි නිෂ්පාදනය සඳහා ඉතාමත් යෝග්‍ය රටක් අපේ රට. අපිට දේශගුණ කලාප කීපයක් තිබෙනවා. වියලි කලාපේ පාකිස්තානයේ මූරා වර්ගයේ හරක් අපිට ඇති කරන්න පුළුවන්. නුවරඑළිය, බණ්ඩාරවෙල, වටවල ඒ පැත්තට වෙන්න අපිට ෆර්සියන් වර්ගයේ හරක් ඇති කරන්න පුළුවන්. මේ කලාප තුන ඉතාමත් යෝග්‍යයි ඕනෑම වර්ගයේ කිරි දෙනු නැති කිරීම සඳහා. ඉතා යෝග්‍ය රටක් පරිසර පැත්තේ. අපේ සංස්කෘතිය බැලුවොත් සතුන්ට ලෙන්ගතු කරන, සතුන්ට ආදරය කරන සංස්කෘතියක් අපිට තියෙනවා. අපේ ඉතිහාසය බැලුවොත් නේද? අපි කිරි කර්මාන්තයත් එක්ක, ගව පාලනයත් එක්ක ගැට ගැහිච්ච
ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාස කරුණු බැලුවත්, අපේ සංස්කෘතිය බැලුවත්, අපේ දේශගුණික තත්ත්වය බැලුවත් අපිට කිරි වලින් ස්වයං පෝෂිත විය හැකියි. හැබැයි කිරි වලින් ස්වයං පෝෂිත විය හැකි වන්නේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවි පොළවල් විශාල ප්‍රමාණයක් අපි ඇති කරනවා. ඔවුන් තමයි අලුත් හර්ඩ් එක ගේන්නේ. ඔවුන් තමයි අලුත් ඒ කියන්නේ අලුත් මේ වර්ගයක් ගේන්නේ. ඔවුන් තමයි අලුත් තාක්ෂණය ගේන්නේ. ඉතින් අපේ රටේ කිරි කර්මාන්තය සංවිධිත වෙලා නැහැ. හරිද? ඒ නිසා අපි කුසකර්මාන්ත අමාත්‍යාංශය දරන කාලේ 2005 දී අපේ රටේ කිරි තිබුණේ අවශ්‍යතාවයෙන් 17%යි. අපි සැලැස්මක් ඇදුවා 2010 වෙනකොට අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් 50% නිෂ්පාදනය කරා. ඇත්තටම කළ හැකියි. හරිද? ඒ සඳහා ඉතාමත් හොඳ මධ්‍යගත සැලැස්මක් ඇදුවා අපි ඉතින්. වැඩි කාලයක් හිටියේ නෑනේ. අන්තිමට වෙච්ච දේ තමයි මොකද්ද මේක බිස්නස් වලට ගියා. ගොවි පොළවල් කඩලා විකුණන්න පටන් ගත්තා. දැන් මම දැක්කා මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙන මේ NLD ෆාම් වල තියෙන ඉඩම් පුද්ගලිකංශයට පවරන්න. ඉඩම් කඩලා දෙන්න අක්කර 700 600 ඉඩම් දැන් මහින්දානන්ද කැබිනට් පත්‍රිකාවක් දාලා තිනවා. ගොවි පොළවල් වල ඉඩම් දෙන්න පුද්ගලිකංශයට. ඉතින් මේ විනාශ කරන දිශාවට යන්නේ. ඒ නිසා අදත් අපේ රටේ ක්‍රියා අවශ්‍යතාවයේ 35 40කට ආසන ප්‍රමාණයක් තමයි රටේ නිෂ්පාදනය කරන්නේ. හැබැයි අපි හිතනවා කිරි වලින් ස්වයං පෝෂිත වීම සඳහා ඉතාමත් හොඳ. විශේෂයෙන් අපි දැන් අපේ පස්සම්පස් ක්ෂේත්‍රයේ පස්සම්පස් සංවර්ධන නිලධාරී, පසු ඒ කියන්නේ LDI, ඒ වගේම පසු වෛද්‍යවරු මේ පිළිවෙලින් ඉතාමත් කැමැත්තෙන් ඉන්න නිලධාරීන් කණ්ඩායමක් ඉන්න බව අපි දන්නවා. ඒ නිසා මේක කළ හැකි. හැබැයි නිවැරදි නායකත්වය සහ නිවැරදි වැඩපිළිවෙලක් අවශ්‍යයි. එහෙම නැතුව නේද එක එක වර්ගයේ දෙන්නුන්නේ ඕස්ට්‍රේලියාවෙන් ගෙනල්ලා මතකද? සාමාන්‍ය ගොවියෙකුට නඩත්තු කරන්න ලක්ෂ 4.5 වෙන ආරකි. එයාගෙන් කිරි නෙවෙයි දොවන්න උන නේ රන් කිරි. දොවන්න උන. ඉතින් එහෙම හරක් ගෙනල්ලා හදන්න බෑ. ඒ නිසා මේ ඔක්කොම බිස්නස් ඒගොල්ලන්ට. අපේ රටේ ශේෂ්ත්‍රය දියුණු කිරීම සඳහා දැක්මක් නැහැ. එහෙනම් අපේ රටේ කිරි ශේෂ්ත්‍රය 100ක් ස්වයං පෝෂිත කරන්න පුළුවන්. පළමු දේ තමයි අසාර්ථක පාලකයා හැම වෙලාවෙම ජනතාව අතර අනියත බියක් ගැටුමක් නිර්මාණය කරනවා. මේ පාලකයන් බලයට පත් වුණේම එවැනි ගැටුම් හරහා. ඔබට මතක ඇති. ඒ කාලේ වඳ පොත්තු පිළිබඳව, වඳ දොස්තරලා පිළිබඳව, වඳ ආහාර පිළිබඳව, වඳ ඇඳුම් පිළිබඳව නේද? ඔච්චර ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කළාද? නිර්මාණය කරලා අවසානයේදී පාස්කු ප්‍රහාරයක් සිදු වුණා අපේ රටේ. ඒ ප්‍රධාන ලෙස ඉවහල් වුණා මේ පාලක කණ්ඩායම් බලයට ඉන්න. ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ බලයට ආවට පස්සේ පාස්කු ප්‍රහාරය Tamanටම පාරාවලක් වෙලා තියෙනවා දැන්. මොකද සාමාන්‍ය සමාජයේ මතයක් ගොඩනැගෙමින් තිබෙනවා මේ ප්‍රහාරය වුන් බලය ලබා ගැනීම සඳහා කරලද කුමන්ත්‍රණයක්ද කියන තරමේ සැකයක් වර්ධනය වෙලා තිබෙනවා. ඒ වගේ මේ පාස්කු ප්‍රහාරය වෙලාවේදී විශේෂයෙන්ම කාදිල්තුමා විශාල කාර්යභාරයක් ඉටු කරා. කතෝලික ජනතාව තමන්ගේ ඉතාමත් වැදගත් උතුම් දිනයකදී ඒ පල්ලිය ඇතුලේ මරාගෙන මරණ බෝම්බකරුවන් දෙවියන් වහන්සේට යාඥා කරන්න ගියපු මේ අහිංසක භක්තිකීන් නේද? ඝාතනය කරලා දානකොට, පල්ලි පුපුරලා දානකොට, සිය ගණනක් තුවාල වෙනකොට ඒ කතෝලික ජනතාවගේ තිබුණු විරෝධය ප්‍රචණ්ඩකාරී තත්ත්වයක වර්ධනය නොවෙන්න විශාලම කාර්යභාරය කරේ කාදිල්තුමා කියලා විශ්වාස කරනවා. එහෙමනේ. එදා මේ බලයටපත් වෙච්ච ආණ්ඩුවම මෙහි ඇමතිවරුම කාදිල්තුමාගේ කාර්යභාරය පිළිබඳ විශාල පැසසුම් මුඛයෙන් කතා කරා. වර්ණනා කරන්න පටන් ගත්තා. හැබැයි එදා කාදිල්තුමා බාරගත් ඉතා වැදගත් වගකීමක් මොකක්ද? ඔබ කලබල වෙන්න එපා. ඔබ ප්‍රචණ්ඩත්වයට යන්න එපා. ඔබ වෙනුවෙන් එම වින්දිතියම් වෙනුවෙන් සාධාරණත්වයට ඉටු කිරීමේ වගකීම මා බාර ගන්නම් කියන එක තමයි උන්වහන්සේගේ ප්‍රකාශය. ඒක තමයි උන්වහන්සේ තමන්ගේ දෙවුර උර පටවා ගන්න ලද බර මතකද බග?
එහෙම නැත්නම් කාලේ වැලිතාවල විසින් යට කරනව නෙමෙයි. රැවටීමකට භාජනය කරනව නෙමෙයි. උන්වහන්සේ බාරගත්තු ප්‍රධාන බර තමයි මේ වින්දිතයන්ට සාධාරණ ඉටු කිරීමේ වගකීම මා බාර ගන්නම් කියන එක. ඒක යම් ප්‍රමාණයකට උන්වහන්සේගේ ප්‍රකාශය මේ පාලකයන් බලයට ඒම සඳහාම ඉවල් වුණා සමහර අවස්ථාවල. මේක දන්න උන්වහන්සේ දන්නවා ඒක. හැබැයි දැන් මොකද කරන්නේ? දැන් උන්වහන්සේටම කියන සිදුවී තිබෙන අපි රැවටීමකට ලක් වුණාද? මේ ප්‍රහාරේ විශාල තැන් තියෙනවා නිරවුල් නොවුණු ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබෙනවා. අඩුමතරමේ ජනාධිපතිවරයාගෙන් ලිපියක් ලැබුණේ නැහැ. ඒ වෙන නීති අධ්‍යක්ෂකගෙනකින් ලිපියක් ලැබුණේ. ඒ නිසා උන්ට සාධාරණ ඊට වෙන බව පේන්නේ නැහැ. ඒ නිසා එදා අර මුළු මහත් කතෝලික භක්තිකයන්ගේ වේදනාවේ බර උන්වහන්සේ දෙවුරට ගත්තා. තමගේ කරමතට ගත්තා. දැන් උන්වහන්සේට වේදනාවක් නැද්ද? සුද්ධ වූ අයිතියක් නැද්ද? ඔවුන්ට සාධාරණ ඉටු කිරීම සඳහා කතා කරන්න. සුද්ධ වූ අයිතියක් තිබෙනවා. හැබැයි ප්‍රහාරය ආවරණයක් බවට පත් කරගත්තු පාලකයන් ඒ වුවමනාව නැති බව පෙන්වමින් තිබෙනවා. ඒකට පෙන්වමින් තිබෙනවා. සැකසහිත දැන් බොහෝමයක් තිබෙන බව මේ පරීක්ෂණ ඇතුළේ පෙන්눔 කරමින් තිබෙනවා. අඩුම තරමේ කොමිසම් සභා වාර්තාවේ බොහෝ වාර්තාවන් ප්‍රමාණයක් සමාජගත කරලත් නැහැ. සමහර අපිට ලැබෙන තොරතුරු අනුව සමහර වාර්තාවන් නීතිපති දෙපාර්තමේන්තුවට යවලා නැහැ වගේ මතයක් තිබෙනවා. එතකොට සාධාරණ සැකයක් ඇති වෙනවා මේ පරීක්ෂණ පිළිබඳ. අන්නේ සැකයයි අර ජනතාවගේ වේදනාවක් ඒ ජනතාවට සාධාරණ පිළිබඳ බර විසින් තමයි කාදිනල්තුමා මේ ප්‍රකාශ කරමින් තිබෙන්නේ. හැබැයි දැන් මොකද කරමින් හදන්නේ? අන්න එය தත්ත්ව ඉවහල් කරගන්නවා. කතෝලික පියතුමන්ලත් විශේෂයෙන් කාදිනල්තුමත් ඒ වගේම කතෝලික භක්තිකයනුත් ඉලක්ක කරගත්තු යම් ප්‍රචණ්ඩකාරී නේද ආවේගකාරී ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීම සඳහා කණ්ඩායම ඉවහල් කරමින් තිබෙනවා. ඇයි? පාලකයා අසාර්ථක වුණාම හැම වෙලාවෙමත් මේ පාලකයා හැංගෙන්නේ ජාතිවාදයේ ආගම්වාදයේ තුලින්. නැවත සැඟවී හිටපු පරණ කසකරුවන් මතකනේ නේද? ජනාධිපතිවරණයට කලින් ඔය වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා, වඳ ආහාර කර තියාගෙන ගිහපු කසකරුවෝ ටික ඉන්නවා. ඒ කසකරුවෝ ටික පහුගිය දවස්වල දකින්නම නැතුව හිටියේ. දැන් වේගෙන් කරලියට අවිලා තිබෙනවා. ජාතික රූපවාහිනිය, ITN නාලිකාවේ. හරිද? ඒ කසකරුවන් ප්‍රධානතම මත දක්වන්න බවට පත් වී තිබෙනවා. එයි අසාර්ථක පාලකයා යලි එවැනි ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ප්‍රයත්නයක් දරන බව අපිට පෙනෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි බරපතල ප්‍රකාශයක් කරනවා ගැටුමත් ප්‍රහාරයකට සැලසුම් කරලා තිබෙන බව. ප්‍රහාරකයන් ඉන්න බව, ඉන්න තැන දන්නා බව. නේද? ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි ගණනාවක් ඇවිල්ලා තිබුණා. ඔවුන් ගැන පරීක්ෂණ කරන්නේ නේ. ඒ නිසා සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැද්ද? මේ සියල්ල ආණ්ඩුව විසින් මෙහෙවනදී කියලා. ඒ ජාතික රූපවාහිනියේ ITN නාලිකාව මොඩල සලහප්පරුම් පිළිබඳ ලැජ්ජ වෙනවා. ඔහු ජාතිවාදී ප්‍රතික්ෂේප කරනවායි ජාතික සමගිය තියෙනවායි කියලා නේද? වාක්‍ය ඛණ්ඩ වලින් ප්‍රබන්ධ නිර්මාණය කරන අමාත්‍යවරයෙක්. තමන් අමාත්‍ය ධූරය දරන වෙලාවෙදී ඒකට කඩාපැනලා පාළු ගේවල් වල වළම් බිඳිනවා වගේ මේ කසකරුවන් ප්‍රහාරය පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා නැවත සාධාරණ සැකයක් ඇති වෙන මේ ඔක්කොගෙම මේ ආණ්ඩුව ලේවැකි කුමන්ත්‍රණයක නියැලෙනවාද කියන සාධාරණ සැක අපිට තියෙනවා. ඒ නිසා අපේ මේ රටේ සියලුම පූජ්‍ය පක්ෂයන් අපි ඉල්ලන්නේ අපේ හාමුදුරන් වහන්සේලාගේ, කතෝලික පියතුමන්ලාගේ, ඉස්ලාම් මව්ලවිතුමන්ලාගේ, හින්දු පූජකතුමන්ලාගේ මේ හැම දෙනාගේම ඉල්ලා සිටින අපි ඔබලා ඉස්සරහට එන්න. ඇතිතරම් ලේවගුරුපු රටක්, ඇතිතරම් බීතියට පත්වෙච්ච රටක් නැවත එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔබ පෙරට එන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම මේ රටේ පොදු ජනතාව මම හිතනවා පැරණි පන්නේම රවට්ටන්න බැරි වෙන්නේ
නේද? එකම විදියට තුන් හතර පාරක් රවට්ටන්න බෑනේ. දැන් ජනතාව අතරම කසකුසුවක් තියෙන මොනවා හරි කරන්න වගේ යන්නේ කියලා. ඇයි? නේද? මේ බැරි වෙනකොට ආර්ථිකය කඩා වැටෙනකොට ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට නැවත මොකක් හරි කරන්න යනවාද කියන සැකේ ජනතාව තුළ මතුවලා තියෙනවා. ඒ නිසා ජනතාවට මේක අවදියෙන් ඉන්න. ඒ වගේම අපේ ප්‍රජා සංවිධාන සිංහල සමාජය ඇතුළේ දෙමළ සමාජය ඇතුළේ මුස්ලිම් සමාජය ඇතුළේ ප්‍රජා සංවිධානයෙන් ඒ සමාජ ඉස්සරහට එන්න. නැවත අපේ රට මෙවැනි ලේවැකි කුමන්ත්‍රණයක ගොදුරක් බවට අපේ රටපත් වීමට ඉඩ ලබා නොදිය යුතුයි. මේ පෙන්눔 කරන්න අනු කවරක්වත් නෙවෙයි. පාලකයා අසාර්ථක භාවයට පත් වෙනකොට නැවත බෙදීම, නැවත ගැටීම, නැවත ජාතිවාදී, නැවත ආගම්වාදී ඇති කිරීම සඳහා දරන ප්‍රයත්නයක්ද කියන සාධාරණ සැකය අප තුළ තිබෙනවා මේ සිදුවීම් වලින් දැන් පෙන්눔 කරන්නේ. මම දැක්ක මොකද්ද සුදුලුණු වංචාව පිළිබඳ පත්තරවල ලිව්වා කියලා දිවයින පත්‍රයේ කතෘතුමාට එන්න කියලා ලංකාදීප පත්‍රයට ලියුමක් කියවනවා. එහෙම නෙතිපුනේ. හරිද? අඩුමතරමේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මාර බුද්ධ්‍යංශනේ අඩුමතරමේ නේද දිවයින පත්‍රයේ ගහන්නේ විජේ ප්‍රකාශනකින් නොවන බවක් දන්නේ. මේ කරන්නේ මොකද්ද? අද අපේ රට හොරු කණ්ඩායමකගේ ආධිපත්‍යයට යට වෙලා තියෙනවා. අර සෝමාලියාවේ මුහුදු මංකොල්ල කරුවන් නේද නැවක් පැහැර ගන්නවා වගේ ඇමරිකන් පුරවැසියන් සහ පවුලක් අපේ රට පැහැරගෙන තිබෙනවා. ඒ නිසා වංචා දූෂණ නාස්තිය අපරාධ විශාල සිදුවීම් තිබෙන කොච්චරද කියනවනම් නේද එකක් ඇවිල්ලා සමාජගත වෙන්න කලින් අනිත් එකේ ඒ තරම් වේගවත්. සීනිය ඇවිල්ලා යට ගන්න කලින් සුදු ලුණු එනවා. සුදු ලුණු ඇවිල්ලා යට ගන්න කලින් හාල් එනවා. හාල් ඇවිල්ලා යට ගන්න කලින් නේද පෝට් සිට් මේ කෙරවල පිටි බලාගාරේ ගනුදෙනු වෙනවා. ඒක ඇවිල්ලා යට යන කලින් නේද තවත් මොකක් හරි ගනුදෙනුවක් එනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේවා වාර්තා කිරීම වළක්වන්න ඕන මේ පාලකයන්ට. ඒ නිසා මාධ්‍ය ආයතන වෙත කරන අනියම් තර්ජනයක් මේක. මම දන්නේ මාධ්‍යවරයා සමාවරන් ඇති පළක් තියනවද කියලා. අඩුම තරමේ අපේ රාජ්‍ය දූරාවලියක හැඩයක් ගැන කල්පනා කරනවා. අදල අමාත්‍යවරයා දැනුවත් කිරීම පළවෙනි වගකීම. මෙහෙම සිදුවීමක් වෙලා තිබෙනවා ඔබ දරන අමාත්‍යංශයේ ආයතනයන් තුල. එහෙම නැත්නම් මාධ්‍ය ආයතන තුල මේ පිළිබඳ පරීක්ෂණයක් දියත් කරන සාධාරණ එකක්. ඒ කිසිවක් නැතුව කඩාපනින. මේකෙන් කියන්නේ මොකද්ද මේ? මේවා ඉලිදරව් කරන, මේවා ලියන, මේවා පෙන්නන අය බිය වැද්දීම සඳහා තමයි මේ තිබෙන්නේ. හැබැයි බිය වැද්දීමේ අනිත් පැත්ත තමයි පාලකයාගේ අසරණභාවය. පාලකයාගේ අසාර්ථකභාවය. ඒ නිසා ඔබට කියන කිසි කෙනෙක් බිය වෙන්න එපා. ඔබ එළිදරව් කරන්න, ඔබ ලියන්න, අපි ඔබ වෙනුවෙන් පිණි හිටිනවා. තා දිනන බලාගාරයේ තිබුණ නිසා මේ කියන්නේ දැන් ඒ පිළිබඳව මේ අනුරාධපුර කියන සමාගමකට දුන්නා ඒ වගේම මම කරුණු තුනක් කියන්න හතරක්. මේ කෙරවල පිටි බලාගාරයේ කොටස් හතරකින් සමන්විතයි. එකක් කෙරවල පිටි බලාගාරය. කෙරවල පිටි බලාගාරේ මීට අවුරුදු 11කට පෙළින් ඉදි කරලා අවුරුදු 11ට කලින් මෙහුම් කටයුතු පටන් ගත්ත බලාගාරය. ඒක 95ක් රජයේ ආයතන වලට අයිති. 50ක් භාණ්ඩාගාරයට, 28ක් සේවක අර්ථසාධක මුදලට, 18ක් ලෙකෝ එකට, 5ක් LTL එකට. මේ බලාගාරය අයිති. ඒ බලාගාරය මේ අවුරුදු 11ෙම තමන්ගේ ගියපු වියදම් පියවගෙන තිනවා දැන්. මේ අවුරුද්දේ සිට උන් ලාභ ලබනවා. අන්නේ ලාභ ලබන වෙලාවේදී භාණ්ඩාගාරයේ තියෙන කොටස් 140ක් පවරනවා. විකුණනවා. ඒ කිසිසේත්ම ආයෝජනයක් නොවේ. දැන් නැගිනිර ජැටියට ආයෝජනයක්. මොකද අපිට ඉතුරු ටික කරගන්න බැරි නිසා සල්ලි අරන් එනවා. බටහිර ජැටිය අපිට හදාගන්න බැරි නිසා සල්ලි අරන් එනවා. නිකන් අපි හිතමු මේක ආයෝජනයක් නෙවෙයි. අපි හදලා ලාභ ලබන්න පටන් ගන්න මොහොතේ අපි 140ක කොටස් වල අයිති ඇමරිකානු සමාගමකට පවරනවා. ඒක තමයි බැසිල්ගේ පළවෙනි තීන්දුව. දෙවෙනි තීන්දුව මේ කෙරවල පිටිය බලාගාරයේ LNG වලට ඒ කියන්නේ දැන් ඩීසල් බලාගාරයක් LNG වලට කන්වර්ට් කරන්න හදලා තියෙනවා. හැබැයි අපිට LNG එතකොට ගෑස් ගේන නල පද්ධතියක් ඕන. ගෑස් ගබඩා කරන ගබඩා පද්ධතියක් ඕන. ඒක මුහුදේ ගබඩා කරන පාවෙන ගබඩා පද්ධතියක් ගෑස් නල පද්ධතිය. ගෑස් නල පද්ධතිය එලීම සඳහා තෙල් සංස්ථාන පෙට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් උදේගම් මම්පිලක අමාත්‍යාංශයෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවලා තිබුණා. ගබඩා සංකීර්ණ ඉදි කිරීම සඳහා
විදුලි බල අමාත්‍යාංශයෙන් ටෙන්ඩර් කැඳවලා තිබුණා. දැන් අර බලාගාරයේ 40යි නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන සමාගමට මෙන්න මේ කොන්ත්‍රාත් දෙකක් දෙනවා. ඒ කොන්ත්‍රාත් දෙක දෙනකොට ඒගොල්ලෝ කියනවා දැනට ටෙන්ඩර් කැඳවලා තියෙන අඩු ලන්සුවට වඩා මේක අඩුයි කියලා. බැලුබැලමට අඩුයි. මම පිළිගන්නවා. හැබැයි ටෙන්ඩර් කැඳවලා තාම ප්‍රදානය කරලා නැතුව තිබියදී ටෙන්ඩර් ඇගීමකට ලක් කරමින් තිබියදී ඒකේ තොරතුරු බැසිල් රාජපක්ෂ දැනගත්තේ කොහොමද? දැනගන්න බෑ. එහෙනම් ඊට පස්සේ කවදාවත් අපේ ටෙන්ඩර් ක්‍රියාවලිය වැඩක් නැහැ. ටෙන්ඩරයක් දානවා අඩු ලන්සු හොයාගන්නවා වෙන කාට හරි කියන මෙන්න මේ අඩු ලන්සු මීට වඩා පොඩ්ඩක් අඩු උඹ දාපන් කියන. ඉවරයි. ඒක ටෙන්ඩර් ක්‍රියාවලිය කියපු තොරතුරු බැසිල් ගාවට ආවේ කොහොමද? හැබැයි ඒකේ ටෙන්ඩරේ කැඳවලා තිබුණේ නල පද්ධතිය ඉදිකිරීමටත් පාවෙඩ ගබඩා සංකීර්ණයටත් විතරයි. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ කැබිනට් පත්‍රිකාවේ යෝජනා කරන්නේ නල පද්ධතිය ඉදිකිරීමත් ගබඩා සංකීර්ණයත් ටෙන්ඩරයට වඩා අඩු වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 5ක ගෑස් සැපයුමක් අන්නේ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට දෙන්න ඕන. එතකොට කෙරවලපිට බලාගාරයට විතරක් නෙවෙයි. එතන හදන සෝබා දනෝ බලාගාරයකටත් දෙන්න ඕන. කැලණිතිස්ස බලාගාරයටත් දෙන්න ඕන. කෙරවලපිට ආශ්‍රිතව හදන ඕනෑම බලාගාරයකට ගෑස් දෙන්න ඊට පස්සේ ඒගොල්ලෝ. අර නල පද්ධතියේ ගබඩා සංකීර්ණයේ වියදම ඩොලර් මිලියන 250ක් වෙයි. ගෑස් සැපීම අවුරුදු 5කට බැලුවොත් ඩොලර් බිලියන 3ක්. එහෙනම් ලාභය ගන්න එතනින්. තේරුණා මං කියන්නේ? දැන් ලාභය ගන්නේ ගෑස් දීලා. ගෑස් වල ඒකාධිකාරීත්වයක් දෙනවා. අපි කියන්නේ මොකද්ද? කෙරවලි පිට බලාගාරයේ අයිතිය තියාගන්න. ටෙන්ඩර් කැඳවපු දෙන්නට අර දෙක දෙන්න. ගෑස් ගේන්න ඒ වෙලාවේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවලා අපිට වාසසගත ගෑස් දෙන්න. අපි අවුරුදු 5කට ඒ විතරක් නේ ගිවිසුම කියන තව ඕන දීර්ඝ කරන්න පුළුවන් කියලා. ගෑස් අපි මුළු ඒකාධිකාරිය ඒගොල්ලන්ට දෙනවා. ඊට පස්සේ ගෑස් ගේන්නෙත් ඒගොල්ලෝ නල පද්ධතියත් ඒගොල්ලන්ගේ ගබඩා සංකීර්ණයත් ඒගොල්ලන්ගේ ඇමරිකාවේ නල පද්ධතියත් ඇමරිකාවේ බලාගාරයත් ඇමරිකාවේ. ඒ කියන්නේ මොකක්ද? අපේ රටේ ලයිට් තියනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ ඇමරිකාව. අඳුරේද එළියද කියලා තීරණය කරන්නේ ඇමරිකාව. අන්න ඒ නිසා තමයි මේ පාවා දීමේ ගිවිසුම හොසි කරන්න ඕන කියලා අපි කියන්නේ. ඒ කිසිසේත්ම ලාභදායක ගිවිසුමක් නෙවෙයි. ඒ කියන්නේ මුළු ව්‍යාපෘතියෙන් නල පද්ධතියත් ගබඩා සංකීර්ණයත් කියන 5ක් වගේ 95ක් කියන්නේ ගෑස් සැපීම. ඒ නිසා නල කවුද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉන්නේ කොරියාවෙන් යෝජනාවක් ආවා. නල පද්ධතියයි ගබඩා සංකීර්ණයයි නිකන් දෙන්න. හැබැයි ගෑස් අවුරුදු 5කට දෙන්න කියලා. හරිද? එතන වැඩේ තියෙන කොතනද? වැඩේ තියෙන ගෑස් දෙන එකේ. අන්න එතනින් තමයි බැසිල් රාජපක්ෂ මහත්මයා මේ සමාගමට ඒ පාවාදීම කරන්නේ. ඉතින් අපිට පොදුම් වෙන්න දෙයක් නෙමෙයි. ඇමරිකන් පුරවැසියෝ ඇමරිකන් සමාගම් වලට ශ්‍රී ලංකාවේ දේපල පවරනවා. ඕන් හිටගන්නේ පැත්තේ. ඒ නිසා අපිට මේක පාවාදීමක් හැටියට දෙන්නකොට ඇමරිකන් පුරවැසියන්ට දැනෙන්න පුළුවන් ජයග්‍රහණයක් ලෙස. තවත් රටක දේපල අත්පත් කර ගැනීමක් ලෙස. ඒ නිසා අපිට මේක පාවාදීමේ මානසිකත්වයෙන් කටයුතු කරාට බැසිල් රාජපක්ෂ මේක කටයුතු කරන්නේ ජයග්‍රහී මානසිකත්වයෙන්. තමන්ගේ නේද මව් රටට තවත් රටක දේපල අත්පත් කර දුන්නායයි කියන සතුටින්. ඒ නිසා තමයි මම හිතන්නේ උට මේක ජයග්‍රහයි හොඳයි කියලා බැසිල් රාජපක්ෂට සහෝගේ කඳුරට තේරෙන්නේ කියලා අපි හිතන්නේ. එහෙනම් අපි අවසන් කරගමු. බොහොම ස්තුතියි සියලු දෙනාට විශේෂයෙන් නේද අපි මූලික වශයෙන් කියපු කරුණු කීපගෙන අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.